දෙවියන් වහන්සේගේ නාමයට ස්තුතිවන්ත වෙන අද දවසේ අපිට අලංකාර නමස්කාර කාලයක ගත කරන්න ලැබුණා. ඒ කාලය ගැන දෙවියන් වහන්සේට අනිකවර ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ අපි සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් පිළිගන්නවා. ඒ වගේම විවිධ පසුබිම් වල ඒ වගේ විවිධ දේශයන් වලින් අද දවසේත් අපි සමග බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඇති. ඉතින් මම දෙවියන් වහන්සේගේ නාමයට අනේක වාර ස්තුතිවන්ත වෙනවා. අද දවස අපිට උන්වහන්සේගේ වචනේ කාලය ගත කරන්න ලැබිලා තියෙනවා. ඒ වගේම මාස දෙකකට ආසන්න කාලයක අපි අපේ ජීවිතේ යම් දෙවියන් වහන්සේ යම් කිසි මාවතක අපි වරගෙන යනවා. ඒ වගේම මුළු ලෝකය දෙවියන් වහන්සේ හැම පැත්තක්ම උඩු යටිකුරු කරලා උන්වහන්සේ යම් වෙනසක් මුළු ලෝකේ පුරා සිදු කරන ආකාරයක් අපිට පේනවා. ඉතින් අපි දකිනවා මේ සියල්ලට ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ. සියල්ලේ අයිතිකාරය දෙවියන් වහන්සේ, මෞංකාරය දෙවියන් වහන්සේ. ඒ නිසා අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනෙන් යමක් බලන්න යනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ මම මීට ප්‍රථමයෙන් මාතෘකාවක් ලෙස සඳහන් කරනු ලැබුවා. දෙවියන් වහන්සේගේ නිහඬතාවය නැත්නම් නිහඬ බව කියන කාරණාව සම්බන්ධව. මක්නිසාද දෙවියන් වහන්සේ ගැන අපි දෙවියන් වහන්සේට තිබෙන ගුණාංග අපි ඉගෙන ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ සර්ව බලධාරී, උන්වහන්සේ සර්ව පරාක්‍රම, උන්වහන්සේ විශ්වපත් දෙවියන් වහන්සේ වගේම ඒ වගේම අපි අහලා තිබෙනවා දෙවියන් වහන්සේ උත්තර දෙනවා කියලා. දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා කියලා. ආස්කම්ද පුදුම ලකුණුද උන්වහන්සේට කිසි දෙයක් උන්වහන්සේට කරන්න බැරි කිසි දෙයක් නැති බව අපි අහලා තිබෙනවා. ඒ වගේම අපි අද දවසේ ඉගෙන ගන්නට යනවා දෙවියන් වහන්සේගේ නිහඬ බව. ඒ කියන්නේ අපි මෙවැනි මාතෘකා අපි ඉගෙන ගත්තේ නැත්නම් අපේ ජීවිතේ අපි සමහර තැන්වල අපි හිරවීම වලට ලක් වෙනවා. ඒ වගේම අපි දකිනවා කිතුණු ජීවිතය තුළ අපි පරිණත භාවයට පැමිණෙන කල දෙවියන් වහන්සේ කවුද කියන කාරණාව ගැන අපි කාලයක් යනකොට අපි දෙවියන් වහන්සේ තුල යම් ගැඹුරු සම්බන්ධතාවයක් තුල ගමන් කරනකොට උන්වහන්සේ කවුද කියන කාරණාව ගැන අපි පැහැදිලිව යම් ප්‍රමාණයක අපට අවබෝධ වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේව දැන ගැනීම කියන එක අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක එක කාලයක සීමා වෙලා තිබෙන දෙයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ අපිට විවිධ ආකාරවලින් උන්වහන්සේ අපිට උගන්වනවා. ඉතින් අද දවසේ මම මේ කතා කරන කාරණාවට හේතුව නම් අපිට තියෙනවා දෙවියන් වහන්සේ සම්බන්ධ විවිධ ප්‍රශ්න ගැටලු තිබෙනවා. විවිධ ආකාරයේ දේවල් අපේ ජීවිතේට පැමිණෙනවා. එවැනි අවස්ථාවන් වල මේ ජීවමානයි. එහෙම නැත්නම් උන්වහන්සේ සර්වවාසී, උන්වහන්සේ හැම තැනම ඉන්නවා. උන්වහන්සේට කරන්න බැරි කිසි දෙයක් නැහැ කියලා අපි ප්‍රකාශ කරන අතරේ අපි සෙලවෙන, අපි කැළඹීමටපත් වෙන, අපි බය වෙන, අපි තැතිගැම්මටපත් වෙන අවස්ථාවන් අපේ ජීවිතේට අපි මුහුණ දෙනවා. ඉතින් අපි දකිනවා ගීතාවලිය 83 වෙනි පරිච්ඡේදයට අපි ගියාම එතන තියෙනවා දෙවියන් වහන්සේ නිශ්ශබ්ද නුව මැනව. දෙවියන් වහන්සේ කතා නොකර නොසිටිය මැනව. නිශ්චල නුව මැනව කියා මේ ස්ථානයේ ප්‍රකාශ කරනවා. අපි දන්නවා දෙවියන් වහන්සේට මේ ආසාවගේ කාව්‍ය තුල තිබෙනවා. දෙවියන් වහන්සේට නිශ්චල නුව මැනව. ඒ වගේම කතා නොකර නොසිටිය මැනව. ඒ වගේම නිශ්චල නුව මැනව. අපි දන්නවා දෙවියන් වහන්සේ නිශ්චල වෙලා ඉන්න එක අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. උත්තරයක් ප්‍රමාද වෙන එක අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම උත්තර අපි ඉක්මනින් ලබන්න කැමති. අපි ශනිකව දෙවියන් වහන්සේගෙන් දේවල් ලබන්න කැමති. අපි දෙවියන් වහන්සේ අපිට මෙහෙම අපිට දැනෙනවට අපි කැමති. අපි හරි කැමති. නමුත් ඔබ දන්නවද අපි මේ කිතුණු ජීවිතය තුළ අපි ජීවත් වෙන කාලය තුලදී අපි එක වෙලාවකදී දෙවියන් වහන්සේගේ මහත් ක්‍රියා දකිනවා වගේම අපි දෙවියන් වහන්සේගේ සමහර අවස්ථාවන් තිබෙනවා අපිට උත්තර නැහැ වගේ. දෙවියන් වහන්සේ ඉන්නවද?
දෙවියන් වහන්සේ කෝ? ඒකට දෙවියන් වහන්සේ අපිට දැනෙනවා, දැනෙන්නේ නැහනේ. කෝ දෙවියන් වහන්සේ ඉන්නවද කියලා අපිට හැඟෙන වෙලාවල් පැමිණෙනවා. ඒ කාලය තුල දැනෙනවා දෙවියන් වහන්සේ නැහැ වගේ. දෙවියන් වහන්සේ ඉන්නවනම් මේ වගේ වෙනවද කියන ප්‍රශ්න ඔබට මට බලපානවා. මක් නිසාද අපි එක වෙලාවකදී බොහොම ජෝලිත වෙනවා. අපි උත්තර ලැබුවම අපි ප්‍රශ්නයක් තිබිලා ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබුවම දෙවියන් වහන්සේට අපි උඩ පැනලා ප්‍රශංසා කරලා ගීතිකා කරලා ප්‍රීති වෙලා දෙවියන් වහන්සේ ජීවමානයි කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ ප්‍රශ්නයට උත්තරේ ප්‍රමාද වුණාම ඒ ප්‍රශ්නය දෙවියන් වහන්සේ අපි හිතන උත්තරයට වඩා වෙනස් විදිහේ දෙයකට මුහුණ දෙනකොට අපිට දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න එනවා. ඒ නිසා අපි හැම කාලෙකදීම අපි මෙවැනි කාලවල වලට අපේ ජීවිතේ මුහුණ දෙනවා. ඉතින් ඒ ගමනක තමයි අපි මේ ජීවිත කාලේ අපි ඇවිල්ලා තිබෙන්නේ. එක කාලෙකදී දෙවියන් වහන්සේ ගැන වර්ණනා කරනවා වගේම ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණාංගයක් තිබෙනවා. උන්වහන්සේ මහිමේන්ද බලයෙන්ද පරාක්‍රමයෙන්ද තේජසින්ද අපි සමග ඉන්නවා. නමුත් අපිට දැනෙනව නෑ වගේ. කෝ දෙවියන් වහන්සේ? දෙවියන් වහන්සේ ළඟ ඉන්නවද? දෙවියන් වහන්සේට දැනෙන්නේ නැද්ද කියන තැන් අපේ ජීවිතේ. ඒ වගේ අපි දන්න මේ ස්ථානයේ ස්වාමින් වහන්සේගේ දාසය මෙතන කියනවා දෙවියන් වහන්සේ නිශ්ශබ්ද නුවමන. අපි දන්නවා දෙවියන් වහන්සේ නිශ්ශබ්ද වෙලා ඉන්නේ අපිට හරි අමාරුයි දරන්න. මිනිස්සෙක් නිශ්ශබ්ද වෙලා ඉන්න එක තරන්ට අමාරුයි. ඊට වඩා දෙවියන් වහන්සේගේ උත්තරය ඉක්මන් වෙන්නේ නැතිකොට අපිට අපි ගමන් කරන මාර්ගවලදී දෙවියන් වහන්සේ වචනයක් කතා කරන්නේ නැති වෙලාවල් වලදී හරි අමාරුයි. මං හිතනවා දෙවියන් වහන්සේගේ සෙනඟ වෙන ඔබ එවැනි මාර්ගවල ගමන් කරනවා ඇති. ස්වාමීන් වහන්සේ පිළිගන්න වෙලාවේ ඉහළින් උන්වහන්සේ පුදුම විදිහට උත්තර දෙනවා පළවෙනි අවස්ථාවන් වල. ඇදහිල්ල ගමන යම් ගමනක් යනකොට අපි එකපාර ප්‍රශ්න ගැටලු වලින් අපි ගමන් කරනවා. ඒ නිසා සහෝදර සහෝදරිනි අද දවසේ ස්වාමීන් වහන්සේ තුල අපි යන ගමනේදී අපිට තිබෙන එවැනි කාරණා. ඒ නිසා අද දවසේ අපි දේව වචනේ කාරණා කීපයක් ගැන අපි බලන්න යනවා. අපි යෙසායාගේ පොතට හැරෙන්න යනවා. මක් නිසාද යෙසායාගේ පොතේ අපි එක කාරණාවක් අපි දන්නවා අපි निराහාරව ඉන්නවා. යෙසායා 58 අපි පෙරලා ගන්න යනවා. මම කරුණු කීපයක් අද දවසේ බෙදා ගන්න යනවා ඔබ සමග. 58 වෙනි යෙසායාගේ පොතේ 58 වෙනි පරිච්ඡේදයේ අපි බැලුවොත් 3 වෙනි පදයේ කියනවා අප निराහාරයෙන් සිටිය නමුත් ඔබ නොබැලුවේ අපේ ප්‍රාණවලට පීඩා කරගත් නමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක් නිසාදයි කියති. බලව නුඹලාගේ උපවාස දවසේ නුඹලා සැප ගනිති. නුඹලාගේ සිළු වැඩද කරවා ගනිති. නුඹලා निराහාරව සිටින්නේ විවාදයට තරගයට දුෂ්ටකමෙ මිටෙන් ගසන්ටත්ය. උන්වහන්සේගේ සමාවෙන්න නුඹලාගේ හඬ උසස් ස්ථානයට ඇසෙට සැලසෙන පරිද්දෙන් අද නුඹලා निराහාරව සිටින්නේ නැත. දැන් මේ ස්ථානයේ මේ දෙවියන් වහන්සේගේ සෙනඟ निराහාරව ඉන්නවා. මෙතන निराහාරව ඉඳලා ඔව් කියනවා අප निराහාරව සිටිය නමුත් ඔබ නොබැලුවේ අපේ ප්‍රාණවලට පීඩා කරගත් නමුත් ඔබ නොසලකා සිටියේ මක් නිසාද? ඔවුන් निराහාරව හිටියා. ඔවුන් දෙවියන් වහන්සේගේ පාමුල ඔවුන් निराහාරව ඉඳලා ඔවුන් ඒ දෙවියන් වහන්සේ ඉස්සරහ පිට කන්නලව් කරා වැළපුණා. නමුත් ඔවුන්ගේ निराහාරය තුල දෙවියන් වහන්සේ ඒ निराහාරය තුල සතුටුුනේ නැහැ. මක්නිසාද ඔවුන් තුල තිබුණා පරමාර්ථ එච්චර හොඳ නැහැ. ඉතින් දැන් අපි දන්නවා මේ ස්ථානයේ 6 වෙනි පදයට යනකොට එතනක් තියෙනවා මා විසින් තෝරාගත් निराහාරය නම් දුෂ්ටකමේ විලංගු මුදා හැරීමත් වියගසේ බැඳුම් ලිහිමත් බලහත්කාර විදින්න නිදහස් කර හැරීමත් සියලුම වියගස් නුඹලා විසින් කඩා දැමීමත් නොවේද? බඩගින්නි ඇත්තන්ට කෑම බෙදා දීමත් නුඹේ කෑම බෙදා දීමත් ගයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පමුණවීමට නිර්වස්ත්‍ර කෙනෙක් දුටු විට ඔහුට ඇඳුම් දීමත් නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද? එවිට නුඹේ එළිය පහන් වේලාවමින් උදාවන්නේ නුඹේ සෝයද ඉක්මනින් හටගන්නේ. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේ. ස්වාමීන් වහන්සේගේ තේජස නුඹට
පස්සෙන් එන්නේ. අපි දකිනවා මේ ස්ථානයේ මේ සෙනගගේ දෙවියන් වහන්සේ දෙසට හැරිලා ඔවුන් දෙවියන් වහන්සේට යාඥා කළා. ඔවුන් නිරාහාරව හිටියා. ඔවුන් නිරාහාරව හිටියා. ඔවුන් තුල ඔවුන්ගේ යාඥාවට දෙවියන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. අපි දන්නවා ඔවුන් තුල වත් පිළිවෙත් තිබුණා. ඔවුන් තුල ආගමික සම්ප්‍රදායන් තිබුණා. මේ සෙනග තුල ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනග හැටියට හිටියා. නමුත් ඔවුන් තුල තරගය තිබුණා. ඔවුන් තුල විවාදේ වගේම ඔවුන් තුල ඒ දුෂ්ටකමේ විලංගු මෙතන ඔවුන් තුල තිබුණා. ඒ වගේම මෙතන කියනවා බලහත්කාර විඳින්න නිදහස් කර හැරීමේ වගේ කාරණා කීපයක් ගැන මෙතන සඳහන් කරනවා. ඒ වගේම උන්වහන්සේ බලාපොරොත්තු වෙන 7 වෙනි පදේ බඩගිනි ඇත්තන්ට කෑම බෙදා දීමත් ගියක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීම නිර්වස්ත්‍රව කෙනෙක් දුටු විට ඔහුට ඇඳුම් දීමත්. දැන් අපි දන්නවා මෙතන යහපත් ක්‍රියා ගැන කතා කරනවා. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා ඔවුන් තුල යහපත් හැසිරීම. දේ වචනේ කියනවා අපි යහපත්කම් කරන කර්මාන්තය කියලා. දේ වචනේ අපිට ඒ දෙවියන් වහන්සේ විසින් අපිව නිර්මාණය කළා තියෙන අපිව මවලා තියෙන යහපත්කම් කරන පිණිස කියලා. දැන් අපි දන්නවා සමහර යාඥාවන් අපි කොපමණ යාඥා කරනවා. අපි සමහර යාඥාවන් කරත් අපේ ජීවිතවල තිබෙන යහපත්කම් නැතුව අපි යාඥාවල් කරනවා. අපි ප්‍රශංසා කරනවා. අපි දෙවියන් වහන්සේගේ කාරණා ගැන අපි උදක්ම වෙහෙසෙනවා. අපි ගොඩක් දේවල් කරනවා. ඒ වගේම අපි සමහරට ආත්මාර්ථකාමීත්වයේ තුල අපි ජීවත් වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේලා දෙවියන් වහන්සේගේ සෙනගකින් බලාපොරොත්තු වුණා ඔවුන් තුල ඊට වඩා යහපත් හැසිරීම. ඔවුන් තුල ඊට වඩා යහපත්කම් කිරීම. මිනිස්යා වෙනුවෙන් දිලිඳු අසරණ අයට උපකාර කිරීම. අද ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අපේ ජීවිතවල අපි ආගමික දෙයට අපි ගොඩක් අපි යම් දේ කරන්න පුළුවන්, අපි নমස්කාර කරන්න පුළුවන්, අපි යාඥා කරන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේගේ සෙනගගෙන් උන්වහන්සේ බලාපොරොත්තු උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ. අපි දන්නවා මේ කාරණා කීපයක් ගැන කෙන බඩගිනි අයට කන්ට දීම, ඒ වගේම ඉන්න තැනක් නැති අයට, ගියක් දොරක් නැති අයට, ඒ වගේ අසරණ අයට උන් ගැන සැලකීම, ඒ වගේ ඇඳුම් පැළඳුම් නැති අය ගැන සැලකීම. මේ වගේ අපේ ජීවිතේ බොහෝ කාරණා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. කිතුණුවා කියලා කියන්නේ යහපත්කම් කරන්නට දෙවියන් වහන්සේ තෝරාගත්තු කණ්ඩායම. ඒක අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතෙන් දෙවියන් වහන්සේක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි තමයි යහපත්කම් කරන. අපි දන්නවා කිතුණු නොවන ජනතාව බොහෝ යහපත්කම් කරන දේවල් අපිට දකින්න ලැබෙනවා. විවිධ පරමාර්ථයන් තුල කරන්න පුළුවන්. නමුත් අපි කිතුණුව හැටියට අපේ ජීවිතේ අපි බොහෝ අපි ඉදිරියේ සිටින්න ඕන. නමුත් අද අපි සොයලා බැලුවොත් අපේ ජීවිතේ යාඥාවට උත්තර නැති ඇයි කියලා. මොකද මේ සෙනගත් බලාපොරොත්තු නැ ඇයි ඔබ ක්‍රියා කරන්නේ නැත්තේ? ඇයි ඔබගේ උත්තර නැත්තේ? සමහර දේවල් අපිට තිබෙනවා අපි ක්‍රියාවේ යෙදෙන සෙනගක් වෙන්න ඕන. ක්‍රියාවක් නැති සෙනගක් නම් අපි වචන වලට විතරක් සීමා වෙච්ච අය නම් ස්වාමීන් වහන්සේ අපේ යාඥාවල් ගැන ප්‍රසන්න වෙන්නේ නැහැ. ඒ නිසා සහෝදර සහෝදරිනි, පළවෙනි කාරණාව අපි නිරාහාරව අපි යාඥා කරලා අපේ ජීවිතේ තවම කාරණා විසඳලා නැත්නම් අපි බලන්න ඕන මොනවද අපේ ජීවිතේ නිවැරදි කරගන්න තිබෙන්නේ. අපේ ජීවිතේ ප්‍රායෝගිකව යොදවන්න තියෙන මොනවද? අපි සමාව දීලා තියනවද? අපි අනිත් අය ගැන සලකනවද? අපේ පවුලෙම ඉන්න අසරණ අය ගැන හිතනවද අපි? සමහර විට තමාගේ දෙමව්පියන්ට සලකන්නේ නැහැ. සමහර විට ආගමිකවත් පිළිවෙත් කරනවා. අසල්වාසී දිලිදු අසරණ අය ඉන්නවා. දිලිදු කර කියා ගන්න දෙයක් නැති අසරණ මිනිස්සු. ඔවුන් ගැන සලකන්නේ නැහැ. නමුත් හොඳට යාඥා කරනවා. නමුත් ප්‍රේමවන්තනි, අපිට කරන්න පුළුවන් දේ තියෙද්දි, අපිට කරන්න බලය තිබෙද්දි අපි යහපත්කම් කර යුතුයි. ඒ විට තමයි ස්වාමීන් වහන්සේ මෙතන කතා කරන්නේ. ඒ විට නුඹේ එළිය පහන් වේලාවමින් උදාවන්නේ. නුඹේ සුවේද ඉක්මනින් හටගන්නේ. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේ. ස්වාමීන් වහන්සේගේ තේජස නුඹට පස්සෙන් එන්නේ. ආමෙන්. අපි දන්නා මේ ස්ථානයේ බොහෝ කාරණා උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. ඒ සප්‍රේමන්ත සහෝදරයා සහෝදරී අපේ ජීවිතේ දෙවියන් වහන්සේ නිහඬව ඉන්න එක කාරණාවක් තමයි අපේ ක්‍රියාවල් අපි තුල හරියාකාරව පැමිණෙන තුරු උන්වහන්සේ සමහර යාඥාව සම්බන්ධව උන්වහන්සේ නිශ්චලව සිටිනවා. ඒ වගේම අපි ඊළඟ කාරණාව දෙස හැරෙන්න යනවා. තව කාරණාවක් තමයි අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න තියෙනවා. ඔබ දකින්න පුළුවන් අයහපත්කම් කරන අධර්මිෂ්ඨකම් කරන සෙනග, එහෙම නැත්නම් අයිතුකම් කරන අය, එහෙම නැත්නම් භයංකාර නපුරුකම් කරන මිනිස්සු
ඔවුන් හොඳට සඵල වෙනවා. අපි ගීතාවලිය හැරෙමු. ගීතාවලිය 73 තුන්වෙනි පදයේ වෙතට ගීතාවලිය 73ට අපි හැරෙන්න යනවා. අපිට තිබෙන ප්‍රශ්නයක් තමයි අපි ගහන සමහර අය ඇයි මේ මෙවැනි අය මෙච්චර සඵල වෙනවා? ඒක හරි අමාරුයි. දෙවියන් වහන්සේ ඊට වඩා අපි මේ ආකාරයෙන් ඉන්න ඇයි අපිට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ නැත්තේ කියලා. අර අයහපත්කම් කර අර අසාධාරණ ජීවත් වෙන අර ඉන්න අරගොල්ලෝ වංචාවෙන් මුදල් මෙවැනි විදියට හම්බ කරන මේගොල්ලෝ සඵල වෙනවා බලන්න මෙච්චර දුෂ්ටකම් කරලා මේගොල්ලෝ දියුණු වෙන තරම් කියලා. ඉතින් මේ ගැන මිනිස්සු කලබලයට පත් වෙලා ඉන්න කිතුණු ජනතාව පවා සමහරට සෙල වෙනවා එවැනි තැන්වල. තුන්වෙනි පදයේ ඉඳලා මෙතන 73 ගීතාවලිය මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධි දුටු කල අහංකාරයෙන් කෙරෙහි ඊර්ෂ්‍යා කළෙමි. මක්නිසාද ඔවුන් මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරයි. සස්්‍ය වන්නේ එහි කරල් ලෙබනොන් මෙන් එළදෙන්නේ නුවර වැසියෝ පොළවේ තෘණමෙන් සඵල වන්නේ උන්වහන්සේගේ නාමය සදාකල් පවතින්නේ. ඒ වගේම අපි දන්නවා මෙතන කතා කරන දුෂ්ට අයගේ ඔවුන් අභිවෘද්ධිය දැකලා ඔවුන් සඵල වෙනවා දැකලා ඔවුන් එතන කතා කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි සමහරට අපිට ප්‍රශ්නයක් ඒක. මිනිස්යන්ට ඒක ප්‍රශ්නේ මෙතන සමා වෙන්න. තුන්වෙනි පදයේ කියනවා මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධි දුටු කල අහංකාරයෙන් කෙරෙහි ඊර්ෂ්‍යා කළෙමි. මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරයි. ඊට පස්සේ කියනවා වෙන මිනිස්යන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මිනිස්යන්ට මෙන් පීඩාද නැත. එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය. බලහත්කාරයේ වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි. ඔවුන්ගේ ඇස් තරකමින් නිරා තිබේ. බලන්න ආශාවෙන්ට වඩා ඔවුන්ට සම්පත් ඇත. දැන් අපි දකිනවා මෙතන දුෂ්ටකම් නපුරුකම් අයහපත්කම් කරන මිනිස්යාගේ සඵලත්වය දැකලා ධර්මිෂ්ඨයාට මේක දකින්න අමාරුයි. යහපත් ජීවත් වෙන යහපත් හැසිරෙන කෙනාට මේක දකින්නකොට හරිම අපහසුයි. ඇයි මේගොල්ලෝ සඵල වෙන්නේ කියලා. ඒ වගේම එවැනි තැනක දෙවියන් වහන්සේ නිශ්චලව සිටීම. දැන් තමා මෙච්චර ධර්මිෂ්ඨව ගමන් කරලා තමා මෙච්චර අවංක සිතින් ගමන් කරලා අර දුෂ්ටයා වර්ධනය වෙන එක බලන්න අමාරු වෙලා තියෙනවා. ඒ සප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය එවැනි දෙවියන් වහන්සේ එවැනි තත්වයකදී නිශ්චලව සිටීම සමහරට අපිට දරා ගන්න අමාරුයි. අපිට ඒක අපහසුතාවයට පත් වෙලා තියෙනවා. නමුත් අපි ඒ වගේම 16 අපි බැලුවොත් එතන කියනවා එතන කතා කරනවා 18 වෙනි පදයේ සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක. ඒ නිසා ප්‍රේමවන්තනි ඒ ගැන අපිට මිනිස්යන්ව විනිශ්චය කරන්නට නෙමෙයි දෙවියන් වහන්සේ ඒ අය ලිස්සන තැන්වල සිටිනවා කියලා කියනවා. ඒ නිසා මේ දුෂ්ටයාගේ යහපත එහෙම නැත්නම් සුභසිද්ධිය දැකලා ඔබගේ ජීවිතේ ඔබ ඇයි මම එතනට නැත්තේ ඇයි මම මේ එක තැන සිටින්නේ කියලා සමහරට ඔබ වේදනාවට පත් වෙලා සිටින්න පුළුවන්. නමුත් ප්‍රේමවන්තනි ඒ සඵල වීම ඒ සස්ත්‍රීක වීම කොයි මොහොතේ හෝ එක ලිස්සලා යනවා කියලා දේ වචනේ කියනවා. ඒ නිසා අපි දකිනවා මේ හැම දෙයකටම උත්තරයක් තිබෙනවා. අනිත් කාරණාව අපි බලන්න යනවා. අපි දන්නවා අපේ ජීවිතේ පීඩාව ඇවිල්ලා පීඩාව වැඩිම වෙනකොට එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. දෙවියන් වහන්සේ ඇයි නිහඬ? දෙවියන් වහන්සේ ඇයි නිහඬ? දෙවියන් වහන්සේගේ වචනේ අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ තුල උන්වහන්සේගේ 16 එහෙම නැත්නම් දාවිත්ව දෙවියන් වහන්සේ රජකමට පත් කරනවා. රජකමට ආලේප කරාට පස්සේ සාමුවෙල් ඇවිල්ලා ඒ රහසිගතව ඒ ආලේපය යෙස්සේගේ ගෙදර ඇවිල්ලා ඒ ආලේපය කරාට පස්සේ එක දෙයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ දාවිත් කරුණ කොටගෙන එක තැනකදී ලොකු ජයග්‍රහණයක් එහෙම නැත්නම් ඒ ගෝලියත්ව පරාජය කරලා ඒ ඊශ්‍රායල් ජනතාවට ලොකු ජයග්‍රහණයක් ලබා දෙනවා. ඒ වගේ මේ ආලේපය සමග ඔහුට විශාල පීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ
මෙච්චර දෙවියන් වහන්සේගේ ආලේපේ ලැබුවා වූ දෙවියන් වහන්සේගේ මිනිසයා ඔහුට වනගත වෙන්න වෙනවා. ඔහුට සැඟවෙන්න වෙනවා. ඔහුට මෙහෙ ගමන් කරන්න වෙනවා. ඔහුට ඔබ යන්න සිද්ධ වෙනවා. ඔහුට එවැනි ගමනක් යන්න සිදු වෙලා තිබෙනවා. දැන් අපි දකිනවා එවැනි වෙලාවක මොකද වෙන්නේ? එවැනි ගමන් වල ඔබත් මම සිටිනවා. ඔබ ආලේපලක් මිනිසෙක් වෙන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේට දේව භක්තිකව දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ගමන් කරන වෙලාවේ සමහරට ඔබේ ජීවිතේට විවිධාකාර අත්දැකීම් අතර ඔබ ගමන් කරන්නට යන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සාවුල් මේ දාවිත් පිටිපස්සෙන් එළවගෙන ඇවිල්ලා පිටිපස්සෙන් ඔහුට ඊර්ෂ්‍යා කළා. ඔහුට විරුද්ධව සිටියා. ඔහු පිටිපස්සෙන් එළවන්න පටන් ගත්තා. ඔහු ගමන් කළා. අන්තිමට ඔහු බේරෙන්න බැරි මෙතන ඔහු එක තීරණයකට එනවා. ඒ තමයි දාවිත් තමාගේ 1 සාමුවෙල් 27 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා දාවිත් තමාගේ සිතින් කල්පනා කොට යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ පිලිස්තිවරුන්ගේ දේශයට ගැලවී යාම මිස හොඳ විදිහක් මට නැත. සාවුල් මුළු ඊශ්‍රායල් සීමාව තුලේ තවත් මා සෙවීවි මත්තට වළකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැලවෙන්න මට පුළුවන් වේයයි දාවිත් පුළුවන් වේයයි කීවේ. අපි දන්නවා දාවිත් හිතෙන් හිතාගත්තා. මොකද සාවුල් පිටිපස්සෙන් එනවා ඔහුට බැරිම තැන ඔහු තීරණයක් ගන්නවා. අද අපි දන්නවා ඇදහිල්ල ජීවිතේ හොඳ දුරක් ඇවිල්ලා අවසාන මොහොතේ බැරිම තැන පීඩාව උපරිමයට ආවට පස්සේ වැරදි තීරණ ගන්නවා. වැරදි තීරණේ අරගෙන අර සියලු ආශිර්වාද අහිමි කර ගන්නවා. මොකද හේතුව මෙච්චර මං ගමනක් ආවා. දෙවියන් වහන්සේ මං යාඥා කළා. දෙවියන් වහන්සේ නිහඬව හිටියා. දෙවියන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. ඉතින් මේ වගේ ඇවිල්ලා මිනිස්සු වැරදි තීරණ ගන්නවා. දැන් මේ මිනිස්සු මොනවාද කරන්නේ? දෙවියන් වහන්සේගේ මිනිස්සු පිලිස්තිවරුන්ගේ දේශයට ගියා. ඔහු තීරණය කරා. ඔහු කල්පනා කරනවා. ඔහු හිතෙන් හිතා ගන්නවා මට මේකට වෙන විසඳුමක් නැහැ. මට වෙන එක විසඳුම තියෙන්නේ මට මේ පිලිස්තිවරුන්ගේ දේශයට යන්න. සතුරන්ගේ දේශයට යෑම. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි අපේ ජීවිතේ වැරදි තීරණ ගන්න සමහර වෙලාවල් වල. සමහරට අපේ ජීවිතේ වැරදි තීරණ අරගෙන අපි දෙවියන් වහන්සේට දොස් තබනවා. අපි වැරදි තීරණ ගන්න දෙවියන් වහන්සේ කෝ කියලා කියනවා. අපි හිතෝපදේශ පොතට ගියොත් හිතෝපදේශ 19 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා බලනකොට එතන කතා කරනවා. එතන කියනවා දෙවියන් වහන්සේගේ වචනේ මේ 19:3 කියනවා මිනිසෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගයේ පෙරළති. එවිට ඔහුගේ සිත ස්වාමීන් වහන්සේට විරුද්ධව කිපේ. අපි දන්නවා මිනිස්යන්ගේ ජීවිතේ අඥාන ලෙස තීරණ අරගෙන ඔහුට තිබෙන මෝඩකම නිසා ඔහු තීරණ අරගෙන වැරදුනාට පස්සේ දෙවියන් වහන්සේට විරුද්ධව දොස් තබන. ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ හිටියේ නැහැ කියලා කියනවා. දෙවියන් වහන්සේ කොහොම හිටියා? දෙවියන් වහන්සේ මට උත්තර දුන්නේ නැහැ. මම මෙච්චර උන්වහන්සේ දිහා බැලුවා. නමුත් ඔහු සමහර මිනිස්සු ඉන්නවා තමා විසින් වැරදි තීරණ අරගෙන එතන වැරදුනාට පස්සේ දෙවියන් වහන්සේට දොස් තබනවා. දෙවියන් වහන්සේ හිටියේ නැහැ කියලා කියනවා. ඒ වගේ අපි දන්නවා මේ දාවිත්ගේ ජීවිතෙත් වැරදි තීරණයක් ගත්තා. අපේ ජීවිතේට පැමිණෙන්න පුළුවන් විවිධ වැරදි තීරණ. අපි වැරදි තීරණ ගන්න අවස්ථාවන් පැමිණෙන්න පුළුවන්. අපේ ජීවිතේ ප්‍රශ්නයට උත්තර ඉක්මනින් නොලැබෙනකොට ඒ වගේම ප්‍රශ්නය උපරිම උග්‍ර වෙනකොට අපි වැරදි තීරණ වලට පෙළඹෙන්න පුළුවන්. අපි තාම සැලකිලිමත් වෙන්න ඕන. මක්නිසාද දෙවියන් වහන්සේ නිසි කාලේදී දාවිත් ගේන බව දෙවියන් වහන්සේ පොරොන්දුව තිබුණා. දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ නියම කරලා තිබුණා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දන්නවා දෙවියන් වහන්සේ වචනයක් මිනිස්සුෙකුට ප්‍රකාශ කරාට පස්සේ ඒක ඉෂ්ට වෙන්න යම් කාල පරිච්ඡේදයක් යනවා. යම් කාල සීමාවක් තිබෙනවා. යම් කාලයක දෙවියන් වහන්සේ ඒ ස්ථානෙන් අරගෙන එනවා. අපි දන්නවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා ආබ්‍රහම් නුඹ කර්ම කොටගෙන නුඹ මහත් ජාතියක් වෙන්න යනවා කියලා. ඒ වගේම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වුණා දරුවෙක්ව දෙනවා කියලා. ඒ වගේම ඒ දෙවියන් වහන්සේගේ වචනේ කිව්වත් අපි දන්නවා අවුරුදු ගණනාවක් ගියා දෙවියන් වහන්සේගේ වචනේ ඉෂ්ට වෙන්න. ඒ දෙවියන් වහන්සේගේ උත්තරේ ලබන්න අපට ඉවසීම අවශ්‍යයි.
දෙවියන් වහන්සේ දාවිද්ට ඒ ආකාරව දෙවියන් වහන්සේ යමක් කිව්වනම් මොන සතුරා ආවත් මොන විරුද්ධවාදියා ආවත් ඔහුව විනාශ කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමවන්තනි අපේ ජීවිතේ අපි ඇදහිල්ල තදින් අල්ල ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේත් එක්ක යන ගමනේදී අපට පැමිණෙන මොන ආකාර පීඩා පැමිණුණත් මොන විරුද්ධවාදීකම් පැමිණුණත් මොන ආකාරයේ සතුරා විසින් සැලසුම් දැම්මත් අපි ඒ සියල්ලට අභිබව දෙවියන් වහන්සේ යමක් කිව්වනම් ඒ වචනය අල්ලගෙන අපි තදින් උන්වහන්සේගේ පොරොන්දුව කරා අපි ගමන් කරන්න යුතුව තිබෙනවා. මක් නිසාද කිසිම දෙයකට අපිව විනාශ කරන්න බෑ. මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනය අපි තදින් අල්ලගත්තෝ. ඒ නිසා අපි දන්නවා මේ අය දෙවියන් වහන්සේගේ මහිමය දැකපු අය. මේ දාවිද් කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමය අත්දැක්ක අය. ඒ නිසා අපේ ජීවිතේ අපි වරද්ද ගන්න තැන තමයි අපි හොඳම තැන සමහරට උග්‍රම වෙන වෙලාවේ වැරදි තීරණ ගන්නවා. පීඩාව අධික වෙලාවෙත් අපි ඇදහිල්ල ස්ථිරව තබා ගන්න යුතුව තිබෙනවා ප්‍රේමවන්තයනි. පීඩාව මොනතරම් උග්‍ර වෙලා මොනතරම් නපුරා විසින් අපේ ජීවිතේට මොන ආකාරයේ සෝදිසි ගෙනාවත් ස්වාමීන් වහන්සේ තුල අපේ ජීවිතය අපි ස්ථිරව තබා ගන්න ඕන. සමහරට මේ කාලේ අපි බැලුවොත් අපේ ජීවිතේ යම් සෝදිසි කාලයක්. සමහරට ඔබට ප්‍රශ්න තිබෙන්න පුළුවන්. ලෝකේ දෙවියන් වහන්සේට මෙච්චර අපි යාඥා කරනවා. ලෝකේ පුරා මිනිස්සු යාඥා කරනවා. ඇයි තවමත් මේ ප්‍රශ්නේ තිබෙන්නේ? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේට අනර්ග සැලැස්මක් මේ සියල්ල මැද්දේ දෙවියන් වහන්සේට යහපත් සැලැස්මක් තිබෙනවා මම විශ්වාස කරනවා. එසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අපි ඊටාම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි ස්වාමින් වහන්සේගේ කාරණා සම්බන්ධව. ඒ නිසා දෙවියන් වහන්සේ අපිව පීඩා වැඩිම තැනදී අපි අපේ ජීවිතේ සැලසුම් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා මම දැන් ඔබට කතා කරා අපි निराහාරව ඉඳලා යාඥාවේ ඉන්න වෙලාවෙත් දෙවියන් වහන්සේ සමහරට උත්තර නොදී සිටින්න බල එතනදී අපි සැලකිලිමත් වෙන අපේ ක්‍රියාවල් කොයි ආකාරද. ඒ වගේම අපි ඊට පස්සේ බැලුවා ගීතාවලිය 33 සමාන ගීතාවලිය 73 ඉඳලා අපි බැලුවා. එතන කියනවා නපුරු අය අධර්මිෂ්ඨ අය මෙච්චර සඵල වෙලා මෙච්චර දියුණු වෙලා තියෙද්දි ඇයි ස්වාමී එතන ප්‍රශ්නයක් තිබුණා ඔවුන්ට. ඒ ආකාර මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ පීඩාව අධිකම තැනදී අධිකම ස්ථානයට පැමිණෙනකොට අපිට දෙවියන් වහන්සේගේ නිශ්චලතාවය තුල අපිට බලා සිටින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන ජීවිත ගමනේ දෙවියන් වහන්සේට නිහඬ කාලයක් තිබෙන බව අපි තේරුම් ගන්න අවශ්‍යයි ප්‍රේමවන්තයනි. ඒ නිසා අපිව යම් පොරොන්දුවකට ගෙනාවට පස්සේ ඒ පොරොන්දුව තුල දෙවියන් වහන්සේ රැගෙන යනවා. ඒ නිසා අපිට මතක තියාගන්න දාවිද් වනාන්තර අත්දැකීම් අතරේ ගමන් කිරීමක් දාවිද්ට තිබුණා. ඔබගේ ජීවිතේ එක කාල පරිච්ඡේදයක් තියෙනවා වනාන්තර ගත වෙන කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි එතනදී තමයි පවු නොකර ඉන්න ඕන. ආමේන්. මං කියන දේ ඔබට පැහැදිලි ඇති. මොකද දෙවියන් වහන්සේගේ නිශ්චලතාවය තුල අපි ඒ වෙලාව ඒ කාල පරිච්ඡේදෙ හිමීට කාල පරිච්ඡේදය ගෙවාගෙන යන්න අපි ඉඩ දෙන්න ඕන. ඊට පස්සේ දෙවියන් වහන්සේ ඒ පසුබිම ඒ කාල පරිච්ඡේදයේ අපි අපි ජයගත්තට පස්සේ දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය අපි හිමි කරගන්න යනවා. ඒ නිසා ඒ කාල පරිච්ඡේදය ගැන බොහොම ඉවසිල්ලෙන් අපි කටයුතු කරන්න ඕන. ඒ කාලේ තමයි පවු නොකර ඉන්න ඕන. ඒ කාලේ දෙවියන් වහන්සේ දැනෙන්නේ නැහැ සමහරට. දෙවියන් වහන්සේ නෑ වගේ දැනෙනවා. හරි අපහසුතාවයක්. හරිම ස්වාමීන් වහන්සේ නෑ වගේ දැනුණාම හරි අමාරුයි. අපි දන්නවා යේසුස් වහන්සේටත් ඒ අත්දැකීම ආවා. ඒක අවස්ථාවකදී පියාණනේ ඔබ මක් නිසාද ඔබ මාව අතහැරී කියලා ඇහුවා. ඇයි ඔබ අතහැරියේ? ඇයි ඔබ අහක බැලුවේ? උන්වහන්සේගේ ඒ අහක බැලීම යේසුස් වහන්සේට දරා ගන්න බැරුණා. ඒ ආකාරය ඔබට මට පැමිණෙන්න පුළුවන්. එවැනි අත්දැකීම්. ඒ නිසා අපි දෙවියන් වහන්සේ සමග ගමනේදී අපි හැමදාම අහන්නේ දෙවියන් වහන්සේ මෙහෙම ක්‍රියා කරනවා නෑ. මම අද දවසේ කතා කරන්නේ දෙවියන් වහන්සේට නිහඬ කාලයක් තියෙනවා. උන්වහන්සේට ඒ නිහඬ කාලය තුල දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා. ඊළඟ කාරණා අපි බලන්න යනවා. දේවචනේ ද්විතීය කතාව පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. එතන ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සෙනගව අරගෙන යනවා. ඊශ්‍රායල් සෙනගව අපි දකිනවා කාන්තාර ගමනක වුන් අරගෙන යනවා. මෙතන කියනවා 2 වෙනි පදයේ නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේ නුඹ යටත් කර නුඹ සෝදිසි කර උන්වහන්සේගේ ආඥා නුඹ ආරක්ෂා කරනවාදයි නැත්ද නුඹේ සිතේ තිබෙන දේ දැනගන්නා පිණිස
මේ 40 අවුරුද්ද කාන්තාරෙහි නුඹ ගෙන ගිය මුළු මාර්ගය සිහි කරන්න. මෙතන කියනවා නුඹ දෙවිය ස්වාමීන් වහන්සේ නුඹ යටත් කර නුඹ සෝදිසි කර. නුඹ යටත් කර නුඹ සෝදිසි කර ඒ වගේම කියන උන්වහන්සේගේ ආඥා නුඹ ආරක්ෂා කරනවාදයි නැත්නම් නුඹේ සිතේ තිබෙන දේ දැනගන්නා පිණිස. ආමේන්. මේ සිතේ තිබෙන දේවල් දැනගන්න තමයි අපිව කාන්තාර අධ්‍යක්ීම් වල ගෙනියන්නේ. දෙවියන් වහන්සේට ඕන අපේ අභ්‍යන්තර මනුෂ්‍යව නිර්මාණය කිරීම. මේ අභ්‍යන්තරය පිටතට එන වෙලාවල් තියෙන අපේ ගෙවල් වල අපි ගිනිමය අධ්‍යක්ීම් වල යනකොට ඇතුලේ ස්වභාවය එළියට එනවා. නේද? අපි දන්න වෙලාවකදී අපිට අමනාපය, කෝපය, වෛරය, තරහ එළියට එන වෙලාවල්ද සැඟවිලා තියෙනවා එළියට එනවා. එවැනි තත්ත්වයන් වලට අපිව දෙවියන් වහන්සේ භාජනය වෙන්න සලස්වනවා. දැන් මේක එක්තරා කාන්තාර ගමනක් අපේ ජීවිතේ. අපිට තියෙන කාන්තාර ගමනක ගමන් කරන්න අපිට හරි සමහරට මේ දෙවියන් වහන්සේගේ සෙනඟ අකමැති වෙනවා මෙවැනි අත්දැකීම් වල යන්න. ඉතින් යාඥා කරනවා ඔබ වහන්සේ මේ අත්දැකීමේ ස්වාමීනි මාව ගලවන්න එහෙම නැත්නම් මේ අත්දැකීම අයින් කරන්න මෙවැනි ගමනක මට යන්න බෑ කියලා සමහරට කියන. නමුත් දෙවියන් වහන්සේ ගෙනියන. මොකද දෙවියන් වහන්සේගේ අරමුණ නම් නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේ හත්වෙනි පදේ කියනවා. නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණවනසේක. ඒ මිටියාවත් වලිනු හෙල් වලිනු නික්මෙන දිය ඔයවල් උල්පත්ද වැවුද ඇති දේශයක්. එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තිකා ගස්ද දිලුම් ගස්ද ඇති දේශයක්. තෙල් ඔලිව මීපැණිද ඇති දේශයක්. ඒ දේශේ නුඹ හිඟ නැතුව කෑම කන්ට පුළුවන්. එහිදී නුඹට කිසි දෙයකින් අඩුපාඩුවක් නොවන්නේය. ආමේන්. ඊට පස්සේ කියනවා ඒ දේශේ ගල් යකඩද එහි හෙල් වලින් නුඹට පිත්තල වාරයක් පිත්තල හරන්නට පුළුවන්. ආමේන්. අපි දකිනවා මෙතන කතා කරනවා ඊටාම අනර්ග සස්ත්‍රීක දේශයකට යන පිරිස කාන්තාර අධ්‍යක්ීමක් තිබුණා. ප්‍රේමවන්තනි එකක් තමයි මේ පොළව තුල දෙවියන් වහන්සේ අපිව සස්ත්‍රීක කරන්න දෙවියන් වහන්සේ අපිව යම්කිසි අමාරු අධ්‍යක්ීමක් එක්ක දෙවියන් වහන්සේ අරගෙන යනවා. ඒ වගේම මේ පොළව තුල සම්පූර්ණ ජීවිත කාලය තුල අපිට කාන්තාර අධ්‍යක්ීමක් තියෙනවා ඊට වඩා අනර්ග රාජ්‍යයක් හිමි කරගන්න. කාරණා දෙකක් කතා කරනවා මෙතන. එකක් තමයි මේ පොළවේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපට උරුමයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ නියම කරලා තිබෙන ඒ ආශිර්වාදලත් ජීවිතේ භුක්ති විඳින්න ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙනවා. ඒකටත් දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙනවා. ඒ නිසා සමහර හිරවීම්, සමහර අමාරු අත්දැකීම්, සමහර කාරණා තුල දෙවියන් වහන්සේ අපිව හදනවා. දෙවියන් වහන්සේ අපේ අතුලාන්තය උන්වහන්සේ පිටතට එන්න සලස්වනවා. එතකොට තමයි දැනගන්නේ මගේ ඇතුලේ තවම ඒ පීඩාව මැද්දේ එහෙම නැත්නම් මෙතන කියන්නේ නුඹේ සිතේ තිබෙන දේ දැනගන්නා පිණිස මේ 40 අවුරුද්දක් යනකොට තමයි ඇතුලේ නියම පුද්ගලයන් එළියට ආවේ. මේ ඇතුලේ ඉන්න සංගවිලා ඉන්න අභ්‍යන්තර ඒ සංගවිච්ච ස්වභාවයන් වල ඉන්න අය පිටතට එන්න හේතුවක් වුණා මේ 40 අවුරුද්ද. ඒ නිසා ප්‍රේමවන්තනි අපිව දෙවියන් වහන්සේ සමහර වෙලාවට අපිව එකතැන කැරකෙන්න සලස්වනවා. මොකද අපි ජීවිතේ සමහර තැන් වලින් ජය ගන්න නැති නිසා. අපි වෙරදරන්ට ඕන අපේ ජීවිතේ අපි නිතරම අපේ අභ්‍යන්තර මනුෂ්‍යගේ තත්වය ගැන අපි සෝසි කරන්න ඕන. අභ්‍යන්තර මනුෂ්‍යයා කොයි ආකාරද කියලා ඔහුගේ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ සුභසිද්ධිය ගැන හොයන්ට දැනගන්න තියෙන හොඳම වෙලාව තමයි අපිව පරීක්ෂා අමාරුකම් කාන්තාර අධ්‍යක්ීම් වල ගමන් කිරීම. එතනදී සමහරට අපි බලනවා දෙවියන් වහන්සේ කෝ දෙවියන් වහන්සේ ඇයි මෙහෙම කරන්නේ? දෙවියන් වහන්සේ ඉඩහැරලා තියෙනවා. දෙවියන් වහන්සේ සමහර පරීක්ෂා තුලින් ගමන් කරන්න දෙවියන් වහන්සේ ඉඩහැරලා තිබෙනවා. යාකෝබ් පුතේ බොහෝ එතන කතා කරලා තියෙනවා. පරීක්ෂාවල් ඉවසන මිනිසයා වාසනාවන්තයි. ඒ සප්‍රේමාන්තින දෙවියන් වහන්සේ අපේ අදහිල සෝසි කරනවා. දෙවියන් වහන්සේගේ පොරොන්දුව නම් අනර්ග දේශයකට පමුණුවන පිරිස. එක පැත්තකින් මේ පොළව තුල අපි යම් බාධක බිඳගෙන යම් ස්ථානයකට පැමිණීමක් වගේම මේ පොළවේ සම්පූර්ණ ජීවිතයට වඩා ස්වර්ගයේ තිබෙන අනර්ග ජීවිතය ගැන ස්වාමීන් වහන්සේ මෙතන කතා කරනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අපි අපේ ජීවිතේ එවැනි ගමනක් යනකොට සමහරට හිතෙන්න පුළුවන් කෝ දෙවියන් වහන්සේ කෝ අපේ ස්වාමීන් වහන්සේ ඇයි දෙවියන් වහන්සේ මාව මෙවැනි ස්ථානවල ගෙනියන්නේ? ඇයි දෙවියන් වහන්සේ මාව මෙවැනි මාර්ගයක අරගෙන යන්නේ
කියලා අපිට සිතෙන්න පුළුවන්. නමුත් සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ ස්වභාවය උන්වහන්සේ අපිව එවැනි මාවත්වල අරගෙන යන මක්නිසාද දෙවියන් වහන්සේට අපේ ජීවිතේ සලස්මක් තිබෙනවා. ඒ වගේම අපි 1 පේතෘස් පොතට ඒ සමගම හැරෙන්න යනවා. 1 පේතෘස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. අපි දන්නවා මේ ස්ථානයේ කියනවා 1 පේතෘස් 5 එතන කියනවා 6 වෙනි පදයේ බැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලෙදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තේ යටත් වෙයල්ලා. සුදුසු කාලේ. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ අපි කැමති ඉක්මනින් සඵල වෙනවට. ඉක්මනින් අපේ ජීවිතේ උසස් වෙනවට. අපි කැමති අපිට ඕන වෙලාවට උසස් වෙනවට කැමති. දෙවියන් වහන්සේ අපිට ඕන වෙලාවට අපි උසස් කරන්නේ. දෙවියන් වහන්සේ උන්වහන්සේට හරියන වෙලාවට තමයි අපි උසස් කරන්නේ. ඒ නිසා අපි උසස්කම පස්සේ හඹාගෙන ගියාට අපිට උසස් වීම පැමිණෙන්නේ නැහැ. අපි හිමීට ස්වාමින් වහන්සේ සමග යටහත් පහත්ව අපිව ස්වාමින් වහන්සේට යටත් කරලා අපිව ගෙන යන්න අපි ඉඩ දෙන්න ඕන. එවිට දෙවියන් වහන්සේට දෙවියන් උසස් කරන්නට උන්වහන්සේට කාලයක්. 10 වෙනි පදයේ කියනවා එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේම නුඹලා ස්වල්ප කාලක් දුක් විඳ පසු නුඹලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කොට පිහිටවනසේක. මොනවද කියන්නේ? ඊළඟට මෙතන කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා සදාකාල තේජස කැඳවාගත්තු ස්වාමීන් කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේ. මෙතන කියනවා ස්වල්ප කාලක් දුක් විඳ පසු. මේ කිතුණුවගේ ජීවිතයේ දුක් විඳීම කිතුණුවගේ ජීවිතේ කොටසක්. කවුරු හරි කියනවා නෑ දුක් විඳීම අයිති නෑ. යේසුස් වහන්සේ කුරුස පූජා වුණා අපිව සම්පූර්ණ නිදහස් කරා. නමුත් මතක තියාගන්න බයිබලයේ බොහෝ ස්ථානවල කියනවා දුක් විඳීම සුභාරංචි නිසා මිලයක් ගෙවීම අපිට තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ නිසා දුක් විඳීමක් අපිට තියෙනවා. උන්වහන්සේ අපිව ඒ දුක් විඳීමේ මාර්ගයක අපිව අරගෙන යනවා. ඒ තැන්වල තමයි අපිව නිර්මාණය වෙන්නේ. එතන තමයි අපිව අලංකාර වෙන්නේ. අපේ ජීවිතේ උපමට්ටම් වෙන්නේ. අපි දන්නවා මැණික ලස්සනට නිර්මාණය ලස්සන වෙන්න යන්නේ ඒ මැණික ලස්සනට උපමට්ටම් කරනකොට. ඒ මැණික අලංකාර වෙන. ඒ මැණික වටිනාකම ඒක දිස්නේ ලස්සන වෙලා ඒක ඊටමත් අලංකාර මැණිකක් ලෙස ඔහි වටිනාකම අපි දකින්න යනවා. ඒ වගේ දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේ උපමට්ටම් කරනවා. දෙවියන් වහන්සේ අපිව අලංකාර කරනවා. දෙවියන් වහන්සේ මේ පීඩාව තුල තමයි අපේ සැබෑ පුද්ගලයා අපේ අභ්‍යන්තර පුද්ගලයාව නිර්මාණය වෙන්නේ. අපි අභ්‍යන්තර පුද්ගලයා සකස් කරන්නේ. ඒ නිසා ප්‍රේමවන්තිනි අපිට එවැනි වෙලාවල් පැමිණෙනවා දෙවියන් වහන්සේ නිහඬව බලා සිටිනවා. දෙවියන් වහන්සේ ක්‍රියා කරන නමුත් ඒක අපිට දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් හැටියට පේන්නේ නැහැ. අපිට පේන්නේ දෙවියන් වහන්සේ බලන්නේ නැහැ. දෙවියන් වහන්සේට පේන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඇයි මෙහෙම කරන්නේ? දෙවියන් වහන්සේ ඇයි මාව මේ විදිහට ගෙනිච්චේ? ඇයි දෙවියන් වහන්සේ අනිත් අය මෙච්චර සඵල කරනවා? දෙවියන් වහන්සේ අනිත් අය ඇයි මෙච්චර උසස් කරනවා? ඇයි මාව උසස් කරන්නේ නැති කියලා අපි ඉක්මන් වෙන්න උත්සාහ කරනවා. ඇයි දෙවියන් වහන්සේ මාව උසස් කරන්නේ නැති කියලා. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේ සූදානම් කරන්නේ අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතේ මේ පොළොවට පමණක් නෙවෙයි සදා කාලය දක්වා උන්වහන්සේ සමග සිටින අයලස දෙවියන් වහන්සේ පරිවර්තනය කරන පිණිස දෙවියන් වහන්සේ අපිව දවසින් දවස නිර්මාණය කරනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි අද දවසේ ඔබත් මම අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේට අපි යටත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ ගෙනියන මාවත්වල අපි හැම කාලයක්ම අපි සතුටින් ඉන්න ඕන. ඒ නිසා අපි දන්න ශුද්ධ පෞල්තුමාගේ ජීවිතේ සිර මැදිරිය තුල ඔහු සතුටින් හිටියා, ප්‍රීතියෙන් හිටියා. ඔහුට දැනුණා දෙවියන් වහන්සේ ඔහු සමග සිටිනවා කියලා. ඔහු විශ්වාස කරා. ඒ නිසා අපේ මේ ඇදහිල්ලේ ගමන පෙනීමෙන් නෙවෙයි අපි යන්නේ ඇදහිීමෙන්. අපේ ඇස්වලට පෙනෙන ආකාරයෙන් නෙවෙයි අපි දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා කියලා කියන්නේ යන්නේ. කිසිම දෙයක් නැති තැන අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මා සමගයි. අපිට බාහිරින් මොනවත් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ අසරණ කෙනෙක්, දිලිදු කෙනෙක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ නැවත උත්පාදනය ලැබපු කෙනෙක්. ඔබ ඊටාම අනර්ග වටිනා කෙනෙක්. දෙවියන් වහන්සේ යම් මාවතක ඔබ රැගෙන යනවා. යම් කිසි ගමනක දෙවියන් වහන්සේ ඔබ අරගෙන යනවා. ඔබ සඵල වුණත්, ඔබ සාර්ථක, ඔබ විශාල මුදල් තිබෙන කෙනෙක් වුණත්, ඔබ සාමාන්‍ය තත්ත්වයේ ඉන්න කෙනෙක් වුණත්, ඔබ වටිනා කෙනෙක්, ඔබ ආශිර්වාදවත් කෙනෙක්.
මක්නිසාද ඔබ වටිනාම දේ හිමි කරගෙන තියෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි ඔබ අද ගමන් කරන ගමන් මගේ ඔබට දැනෙන්න පුළුවන් කෝ දෙවියන් වහන්සේ. කෝ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබ නිශ්චල ගීතාවලිය කිව්වා වගේ ඔබ නිශ්චල නුව මැනව ඔබ කතා නොකර නොසිටිය මැනව කියලා කිව්වා. ප්‍රේමවන්තනි අද දවසේ අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අපි සමගයි. දෙවියන් වහන්සේ අද දවසේත් අපි සමගයි. ඒ නිසා අපි එක වචනයක් බලන්න එසායගේ පොතේ 40 වෙනි පරිච්ඡේදයේ අපි ඒකම අපි අවසන් කරන්න යනවා. එසායා 40 එතන කියනවා 28 පොළවේ සීමාවල මෞංකාර දෙවියන් වහන්සේ වන සදාකාල දෙවියන් වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසලා නැද්ද? උන්වහන්සේගේ ඥාණය දැනගන්න බැරිය. අපි දකිනවා මෙතන කියනවා පොළවේ සීමාවල මෞංකාර ස්වාමීන් වහන්සේ සදාකාල දෙවියන් වහන්සේ ක්ලාන්ත නොවන බව දැනගන්න. උන්වහන්සේ වෙහෙසටපත් වෙලා නැහැ. උන්වහන්සේ ක්ලාන්ත වෙන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්න ඕන. උන්වහන්සේගේ හස්තේ කොට වෙලා නැහැ කියලා කියනවා. උන්වහන්සේගේ කන පිහිරි වෙලා නැහැ කියලා කියනවා. ප්‍රේමවන්තනි උන්වහන්සේ නිහඬව සිටීමත් උන්වහන්සේගේ ගුණාංගයක් බව අපි අද දවසේ තේරුම් ගන්න ඕන. නිශ්චලව සිටීමත් උන්වහන්සේගේ ස්වභාවයක් බව අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම අවසානයේ දේ වචනේ අපි දකිනවා කියනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරනසේක. ආමේන්. ඒ නිසා ප්‍රේමවන්තනි අපි මේ කාරණාව අපේ ජීවිතය ඉගෙන ගන්න අවශ්‍යයි. ඒ නිසා අපි පරිණත වෙන කිතුණුවෙක් හැටියට දෙවියන් වහන්සේගේ ගුණාංග ගැන දවසින් දවස අපි දැනගෙන ගමන් කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? දෙවියන් වහන්සේගේ ස්වභාවය ස්වරූපේ කොයි ආකාරද කියලා තව තවත් අපි දැනගන්න අවශ්‍යයි. ඒ නිසා අද දවසේ අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ නිහඬතාවය තුල සිටිනා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ නිහඬව හිටියත් මහිමෙන්ද බලයෙන්ද පරාක්‍රමයෙන්ද අපි සමග ඉන්නවා. නමුත් අපිට නෑ වගේ තමයි දැනෙන්නේ. නමුත් අද දවසේ ඒ ස්වාමීන් වහන්සේට ඔබ යාඥා කරනකොට ඔබට දෙවියන් වහන්සේ නෑ වගේ දැනෙලා ඇති. ඒ වගේම අයුතුකම් කරද්දී අසාධාරණකම් කරද්දී මිනිස්සු ඔබට දැනෙනවා ඇති දෙවියන් වහන්සේ කෝ කියලා. ඒ වගේම පීඩාව වැඩිම තැනදී ඔබට සමහරට තේරෙන්න පුළුවන් කෝ දෙවියන් වහන්සේ. ඒ නිසා වැරදි තීරණ වලට පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දකිනවා ස්වාමීන් වහන්සේගේ වචනේ උන්වහන්සේ තවත් ඒ ද්විතීය කතා පොතේ වචනෙන් අපි බැලුවා ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව ඒ නුඹේ සිතේ තිබෙන දේ දැනගන්නා පිණිස කාන්තාර ගමනකට අරගෙන ගියා. සමහරට කාන්තාර ගමන හොඳ අත්දැකීමක් නෙමෙයි අමාරු අත්දැකීමක්. ඒ දැනෙන්න පුළුවන් දෙවියන් වහන්සේ ඇයි මෙහෙම දෙවියන් වහන්සේ අරගෙන යන්නේ? දෙවියන් වහන්සේට ඒ ගමන තුල උන්වහන්සේට සලස්මක් තිබුණා. උන්වහන්සේගේ නිහඬතාවය තුල ස්වාමීන් වහන්සේ ඔවුන්ව පවිත්‍ර කළා, ගොඩ නැගුවා, නිවැරදි කළා. ඒ වගේ අපි දන්නවා 1 පේතෘස් පොතේ අපි අවසානයේ බැලුවා ස්වාමීන් වහන්සේ සුදුසු කාලේ අපි උසස් කරන පිණිස දෙවියන් වහන්සේ අපිව රැගෙන ගියා. උන්වහන්සේ නියම කාලේ උන්වහන්සේ ආශිර්වාද කර මෙතන අවසානයේ අපි බැලුවා උන්වහන්සේ ස්ථීර කරලා ශක්තිමත් කොට පිහිටුණු ලැබුවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි අද දවසේ අපි අපේ ස්වාමීන් වහන්සේ අපිව ගෙන යන හැම මාවතක අපි ආයතෝ තිබෙනවා. ඒ නිසා අද දවසේ ඔබ මේ කාරණා ඉගෙන ගන්නට ඔබට ශනිකව උත්තර ලැබෙන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ යම් කාල පරිච්ඡේදයක් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ උන්වහන්සේ ගෙනියන්න පුළුවන් ඒ ප්‍රශ්නය තුල. ඒ වගේම අවසානයේ ඔබ ප්‍රශ්නය තුලින් ඔබ දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රේමවන්තනි අද දවසේ ස්වාමීන් වහන්සේ මේ හැම වචනයකින් ඔබ සැමට ආශිර්වාද කරනසේක්වා. අප සෑම කෙනෙක් දෙවියන් වහන්සේගේ අභිමුඛේ අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවි පියාණනේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබගේ වචනේ තිබෙන කාරණා තුලින් ඔබගේ සෙනඟට ඔබ කතා කළා. ස්වාමිනේ ඔබගේ ශ්‍රේෂ්ඨ ගුණාංග ගැන ඉගෙනගෙන ස්වාමිනේ ඔබ වහන්සේ සම්බන්ධ නිවැරදි චිත්‍රය ඔබගේ සෙනඟ දැනගන්න පිණිස ස්වාමිනේ තව තවත් ඔබගේ සෙනඟට ඔබ කතා කළ මැනව ඔබගේ ශ්‍රේෂ්ඨ ගුණාංග උන්ට ඉගෙනුව මැනව ඔබ වහන්සේගේ ප්‍රේමයේ උස දිග පළල ගැඹුර උන්ට තේරුම් ගන්නට උන්ට ඔබ වහන්සේගේ කරුණාව දුන මැනව ස්වාමිනේ මේ සියල්ල මැද්දේ මේ සතිය පුරා ඔබගේ වචනේ අසන මේ සෑම පවුලක් සෑම කෙනෙක්
ඔබගේ දිව්‍යමය හස්තයට බාර කරන්නෙමු. ඔබ උන්ට ආශිර්වාද කළ මැනව. මේ සියල්ල ඉල්ලන්නේ ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. හොඳයි ඔබ සැමට ජේසුස් පිහිටයි.